ජයරණන්ගේ මල්ලි. ඉතින් අද වීඩියෝ එකකින් ගේන්නේ 2018 A level physics ප්‍රශ්න පත්‍රයේ 36 වෙනි ඉඳන් විවරණය MCQ විවරණය. ඉතින් මම මීට කලින් වීඩියෝ පහක් දාලා තියෙනවා 35 වෙනි ප්‍රශ්න දක්වා විවරණ. ඒකේ වීඩියෝ පහේ මම ලින්ක් පහ දාන්න යටින් ඒක මුලින් බලලා ඉන්න මේක බලන්න කලින්. ඉතින් අද කරන්නේ 36 වෙනි ප්‍රශ්න විවරණය. ඔයාලා තාම මගේ channel එක ලාලුත් නම් අනිවාර්යෙන් ගිහලා subscribe කරන්න channel එක. කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එහෙම කරොත් තමයි ඔයාලගේ phone එකට lap එකට හරිය මම දාන වීඩියෝ එක notification එක ඉන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක යාළුවෝ අතර share කරන්න, යාළුවා අතර බෙදා ගන්න. ඉතින් වැඩි කතා බහන්න නැතුව අපි යන් 36 වෙනි ප්‍රශ්නේ විවරණය කරමු. හරි 36 වෙනි ප්‍රශ්න බලන්න. 36 වෙනි ප්‍රශ්න කියව ගන්න. 36 වෙනි ප්‍රශ්න කියන්නේ 36 වෙනි ප්‍රශ්න කියවන දේ ඩොක්ටර් එකක් කියලා. ඩොක්ටර් එකක් කියන්නේ ඉන්නේ නලාවක් 22 කිලෝහර්ට්ස් සංඛ්‍යාතයක් ඇති කරන අතර ඒ මිනිසාගේ ශ්‍රවිතා වේගයට වැඩි. ඒ සුනකයාගේ පුහුණුකරුට නලාව වැඩ ගන්න බව තහවුරු කරගන්න අවශ්‍ය පුහුණුකරු තමා දිගු ඍජු මාර්ගයේ ඇයිනේ සිටගෙන මෝටර රථයක සිට මෙම නලාව විවිධ ලෙස මිතුරු පවත්තයි. එන මෝටර රථය යනවා මෝටර ඉතින් මේ කමාන්ඩ් කරන එක අපි අනිවාර්යයෙන්ම මේ කරන්නේ ඩොප්ලර් වලින් නේ. මම ඩොප්ලර් ටික මතක් කරන්නම් ඔයාලට. ඔක්කොම වලින් ගැන අවස්ථාව ඕන එකක් ගන්න පුළුවන් කියලා. ඩොප්ලර් ගත්තාම ඉන්නේ මේ f dash කියලා ඉන්නේ අපිට එන දෘශ්‍ය සංඛ්‍යාව. කියන අපිට එන සංඛ්‍යාව. දෘශ්‍ය සංඛ්‍යාවේ මේක f note කියන්නේ සත්‍ය සංඛ්‍යාවය. සත්‍ය සංඛ්‍යාව. v කියන්නේ ඒ මාධ්‍යයේදී තරංගයේ වේගය. මාධ්‍යයේදී තරංගයේ වේගය. v යෝගය observe ඒ කියන්නේ නිරීක්ෂකයාගේ වේගය. නිරීක්ෂකයාගේ වේගය. vs කියන්නේ source එකේ. vs කියන්නේ ප්‍රභවයේ වේගය. අය මේ නිකම් අවස්ථා කිව ගන්න නිශ්චල ප්‍රභවයක් නිශ්චල ප්‍රභවයක් නිශ්චල ප්‍රභවයක් දෙසට නිරීක්ෂකයෙකු වෙනවා. නිරීක්ෂකයෙකු එනවා. නිශ්චල ප්‍රභවයක්. නිශ්චල ප්‍රභවයක් නම් මොකද්ද වෙන්නේ? නිශ්චල ප්‍රභවයක් නම් vs බිඳුවයි. මේක මම තියා ගන්නවා ඔයාලට අනිත් ඔක්කොම උත්තර ගන්න බෑ. vs බිඳුවයි නිරීක්ෂකයෙකු වෙනවා. නිරීක්ෂකයෙකු එනවඩා අපේ සත්‍ය සංඛ්‍යාතල වඩා මේ ඊට පස්සේ බලන්න මේ ධන වෙන වෙනස් වෙන හැටි හරියද? හොඳට බලා ගන්න ධන වෙන වෙනස් වෙන හැටි. නිරීක්ෂකයෙකු වෙනවා නම් vs බිඳුවයි. ඒ කියන්නේ මෙතන බිඳුවයි. එතන උඩ ධන දෙන්න කියලා බලා ගන්න. මේක මතක තියාගන්න ඊට පස්සේ අනිත්‍ය ඔප්පු කරගන්න පුළුවන් අපිට. නිරීක්ෂකයෙකු වෙනවා කියන්නේ අපිට ඩොප්ලර් එක වැඩි වෙනවා. කියන්නේ ඇහෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඇහෙන ප්‍රමාණය වැඩි වෙනවා නම් මේ උඩ පදේ වැඩි වෙන්න ඕනේ නේද? කියන්නේ මේක විචලනය වෙන්නේ මේ ධනතර වෙනද කියන විචලනය වෙන්නේ. මෙන්න මේ කියන්නේ v මෙතන මුත් වෙන වෙනස් වෙන තරංගයේ වේගය විතරයි තියෙන්නේ. මේ ළඟට එනවා නම් අපිට ඇහෙන එකට වඩා වැඩියෙන් ඇහෙන්නේ. එහෙනම් ඉතින් මේ උඩ පදේ වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඇතුළේ එන්න ඕනේ වැඩි පදයක්. ඇතුළේ වැඩි පදයක් එන්න නම් ධන එන්න ඕනේ. ඒ කියන්නේ f dash සමානයි f naught v ධන v naught බෙදීම v. ඒක එහෙම ඊට පස්සේ කරපුව නිශ්චල නිරීක්ෂකයෙකු ඉවතර ප්‍රභවයක් කියලා. නිශ්චල ප්‍රභවය ඒක නිශ්චල ප්‍රභවය නිරීක්ෂකයා ඉවතර. නිශ්චල ප්‍රභවය නම් vs බිඳුවයි. vs බිඳුව source එක. ඊට පස්සේ f dash එන්නේ f naught වාරයක්. දැන් බලන්න නිරීක්ෂකයා ඉවතර යන්නේ. ඉවතර යද්දි සද්ද අඩු වෙන්නේ නැහැනේ. සද්ද අඩු වෙන්නේ නැහැනේ නම් අපිට මේ ඇහෙන සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. ඇහෙන සංඛ්‍යාතය අඩු වෙන්න නම් මෙතන මේ පදේ අඩු වෙන්න ඕන. මේ පදේ මෙතන පල්ලෙහාම මුත් නිසාක් එන්නේ නැහැනේ. v මනෙන්නේ. vs බිඳු වුණා. මේ පදේ ඉතින් එහෙනම් මේ පදේ විතරයි අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මේකට අඩු එකක් එන්න ඕන. අඩු වෙන්න නම් මේකෙන් මේක අඩු වෙන්නේ නැහැ. මේකෙන් මේක එකතු කරොත් ලොකු එකක් එනවනේ. ඒ නැති ඉන්නේ එන්නේ. f naught v න v naught බෙදීම v. ඒ වගේම නිශ්චල නිරීක්ෂකයෙකු නිරීක්ෂකය ප්‍රභවය දෙසට ගත්තොත් ප්‍රභවය වෙනවා නිරීක්ෂකය දෙසට ප්‍රභවය වෙනවා
නිරීක්ෂකයා දෙසට ගන්න නිරීක්ෂකයා දෙසට. ඊට පස්සේ ඉන්නේ f dash සමානයි නිශ්චල නිරීක්ෂකයා. නිරීක්ෂකයා කියන්නේ ඔබ්සර්වර් එක නිශ්චල. ඒ කියන්නේ b not බිඳුවයි. ඒ කියන්නේ f not b මෙතනට එන්න. ඊට පල්ලෙහා බලන්න ප්‍රබල වෙනවා. ප්‍රබල වෙනවා කියන්නේ අපේ සත්‍ය සංඛ්‍යාතයේ සත්‍ය සංඛ්‍යාත මේ දෘශ්‍ය සංඛ්‍යාතයේ ප්‍රබල වෙනවා නම් වැඩි වෙනවා. වැඩි වෙන්න නම් මෙතන පදේ දැන් යට පදේ යනවා වැඩි වෙන්න නම් යට පදේ අඩු වෙන්න ඕන. යට පදේ අඩු වෙන්න නම් ඔව් මේක වැඩි වෙන්න නම් යට පදේ අඩු වෙන්න ඕන. යට පදේ අඩු වෙන්න නම් මේකේ මොකක් කරාමද අඩු වෙන්නේ? b ඍණ vs ගත්තාම. b ධන vs ගත්තොත් මේක වැඩි වෙනවනේ. b ඍණ vs ගත්තාම තමයි යට පදේ අඩු වෙන්නේ. නේද මොකද මේක උගත් ගන්න පුළුවන් ඔහොම. ඉතින් ගණන් ඉස්සෙල් වගේ ප්‍රබලයි විතර නම් v ධන vs. ප්‍රබලයි විතර නම් දෘශ්‍ය සංඛ්‍යාවේ අඩුයි දෘශ්‍ය සංඛ්‍යාවේ අඩු වෙනවා නම් මේක වැඩි වෙනවා. ඒක එහෙම තමයි ඉන්නේ. දැන් මේකේ ඉන්නේ මේක බලමුකෝ අපි 22 කිලෝහර්ට් සංඛ්‍යාවක් තියෙනවා. 22 කිලෝහර්ට් සංඛ්‍යාවක් කියන්නේ සත්‍ය සංඛ්‍යාවේ f නෝට් කියන එක 22 කිලෝහර්ට්ස්. උහුණු කරුවට ශ්‍රව්‍යතාවයේ එළිය 20ක් වූ වලදී නලාවේ හැඩ ඇසීම සඳහා. ඒ කියන්නේ අපිට 20ක්කදී ඇහෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ කියන්නේ f dash 20යි. දැන් දෘශ්‍ය සංඛ්‍යාතය එයාට ඇහෙන සංඛ්‍යාතය එයාට ඇහෙන සංඛ්‍යාතය 20ක් වෙනවා. ඒක තමයි f dash කියලා කියන්නේ. මෝටර රථයේ තිබිය යුතු වේගය හා චලිත දිශාව. මෝටර රථයේ තිබිය යුතු වේගය හා චලිත දිශාව. ඒ කියන්නේ 20 Hz වලින් ඇහෙන්න නම් අඩු වෙන්න බෑ. එහෙනම් මොකද මේ මෝටර රථය යන්නේ? ඒ කියන්නේ මෝටර රථය යනවා කියන්නේ මෝටර රථය යනවා මේ නිරීක්ෂකයා නිශ්චලයි. නිරීක්ෂකයා නිශ්චලයි කියන්නේ v not බිඳුවයි. මෝටර රථය f ඒ කියන්නේ f not f dash වඩා අඩුයි. ඒ කියන්නේ සත්‍ය දෘශ්‍ය සංඛ්‍යාතය අඩුයි. දෘශ්‍ය සංඛ්‍යාතය අඩු වෙන්න නම් මෝටර රථය එළියට යන්න ඕන. මෝටර රථය අපෙන් එළියට යන්න ඕන. ප්‍රවේගය ඉවතට. ප්‍රවේගය ඉතරෙන්දී අන්තිම අවස්ථාවේ ඉන්නේ f dash f not v මේ සත්‍ය සංඛ්‍යාතය අඩු වෙන්න ඕන නම් මේ පදේ මෙන්න මේ පදේ වැඩි වෙන්න ඕන. ඒක v ධන vs එන්නේ. ඒ කියන්නේ සත්‍ය සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. අඩු වෙන්න නම් මේ පදේ වැඩි වෙන්න බෑ. වැඩි වෙන නම් මේ පදේ එකතු කරන්න බෑ. අඩු කරොත් මේ පදේ අඩු වෙනවනේ. එහෙනම් මේක අඩු වෙන්න නම් මේ සම්පූර්ණ පදේ වැඩි වෙන්න ඕන. වැඩි වෙන්න නම් මේක එකතු වෙන්න ඕන. එකතු වෙන්න ඕන. එතකොට අහන්නේ එතන අනිවාර්යෙන්ම ඉවතට යන්නේ පුහුණු කරුවෙන් ඉවතට. ඉවතට ඒක හරි. අඩු සංඛ්‍යාත අඩු වෙන නම් එළියට යන්න ඕන. ඒක ගණන් ඉන්ඩස්ට්‍රි කියන්නේ මේවට මේ මෝටර රථයේ තිබිය යුතු වේගය අහන්නේ. සෝස් එකේ තිබිය වේගය අහන්නේ. f dash කියන්නේ 20 කිලෝවර්ට්ස්, f not කියන්නේ 22යි. p කියන්නේ 340යි. ධන 340 ධන vs. උත්තරේ එන්නේ 37 එක vs එන්නේ 31යි ms ශ්‍රේණිය කියලා. 31යි ms ශ්‍රේණිය කියලා vs එන්නේ. ආන්සර් එක 1. සොරණන් ඉවල්ලට උඩ වැරදීමක් වුණා සුළු කිරීමෙන් 36 වෙනි ගානේ උත්තරේ එන්නේ ආන්සර් එන්නේ 3 34යි ms ශ්‍රේණිය කියලා. ඒක තමයි ආන්සර් එන්නේ. ඉස්සෙල්ලා පොඩි වැරදීමක් වුණා. අරගෙන ඉවල්ලි 37 වෙනි ගාන බලන්නකො 37 වෙනි ගාන. මම මේ උත්තර කාචයක මේ වස්තුව තිබ්බාම රූප චරාන්ටි කියන්නේ මම ඔයාලට පැහැදිලි කරලා ගන්නම් මේක දැන් පොඩ්ඩක්. මේ වස්තුව තියෙනවා ප්‍රකාශ කේන්ද්‍රයයි නාභියයි අතර. තියෙනවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා යනවා 100 හරහා යනවා එක කිරණයක්. අනිත් කිරණේ නාභිය හරහා ගියාම හැදෙන ප්‍රතිබිම්බය අතාත්තික උඩුකුරු විශාල එකක්. F වල තිබ්බම නාභිය තිබ්බම ප්‍රතිබිම්බය අනන්තය හැදෙන්නේ. සමාන්තරණකින් නාභිය යනවා ප්‍රකාශ කේන්ද්‍රය යනවා. ඊට පස්සේ F දෙකයි F අතර තිබ්බම ප්‍රතිබිම්බය හැදෙන්නේ විශාල එකක්. ඔයාලා මේක ඇඳලා බලන්න තනියම. විශාල එකක් තාත්තිකයි උඩයට මාරු වෙනවා.
යටිකුරු උඩයට මාරු වෙලා ඊට පස්සේ 2f මත තිබ්බොත් ඒක වෙන්නේ තාත්විකයි ප්‍රතිබිම්බයේ වස්තුවේ ප්‍රතිබිම්බයට සමානයි. සමානයි යටිකුරු විශාලයි සමානයි 2f කින් ඈත තිබ්බොත් තාත්විකයි කුඩයි යටිකුරු මේකෙන් වෙස් වලින් ඈතට ගෙනියන්න ප්‍රතිබිම්බය ලං වෙනවා කුඩා වෙමින් විශාලයි සමානයි මේ කුඩයි ප්‍රතිබිම්බය වස්තුවට වඩා වස්තුව වගේම ප්‍රතිබිම්බය සමානයි වස්තුවට වඩා ප්‍රතිබිම්බය විශාලයි. දැන් බලන්නකෝ මේක කියන්නේ මේස් එක සමතල 30 පෘෂ්ඨයක් මත තබා ඇති කඩදාසි කැබල්ලක අංක 23 ලියා ඇත. අංක 23 දිලා තියෙනවා. තුනේ උත්තර කාචයේ අංකයේ අන්තිම ඉහළින් තබා ඒ තුලින් අංක ප්‍රතිබිම්බ ලැබෙන ප්‍රකාශකයේ සිරස්ස තබා ගැනීම ඒ සිරස්ස ඉරට ගෙන යමින් එන ලැබේ. ස්ථිරාංකය මේ ක්‍රමයෙන් ඉරට ගෙන යන විට ප්‍රතිබිම්බ විශාලත්වය හැඩය වෙනස් වීම කොහොමද කියලා අහන්නේ. මම මේ අරයට ගෙනියන එක මේ අරයට ගෙනියන එක මොකද්ද? 23 තියෙනවා. නම් තියෙන්නේ. උඩට ගෙනියන එක මම මේ තිරස්ස වෙන ගත්තා එක. තිරස්ස වෙන කරනවා කියන්නේ මම නිකන් මේ තිරස්ස වෙන ගත්තා. 23. එම ළඟ ඉඳන් ඈතට ගෙනියනවා. ළඟ ඉඳන් ඈතට ගෙනියද්දී මුලින්ම වෙන්නේ මොකද්ද? ඉහළට ගෙනියන විට හැඩය වෙනස් වීම පහතේ වයින් කුමක් කියලා අහන්නේ. මුලින්ම වෙන්නේ මොකද්ද? මුලින්ම වෙන්නේ මේ බලන්න මුලින්ම දැන් මෙතන ඉඳන් ගෙනියද්දී වෙන්නේ අංශ මේ ප්‍රතිබිම්බය විශාල වෙනවා. දැන් ප්‍රතිබිම්බය විශාල වෙලා තියෙන්නේ එකේ වෙලා දෙකේ වෙලා තුනේ වෙලා හතරේ වෙලා පහේ එකමයි. පහ නැහැ. එනියම පහ අයින් කරා. පහ අයින් කරා. දැන් බලන්නකෝ මේ 1යි 2යි 3යි 4යි. අපි උත්තර කාචයක් ගත්තාම අපි සාමාන්‍යයෙන් උත්තර කාචයේ අපි මම ඔයාලට මේ පේපරේ මුලින්ම පැහැදිලි කරා. උත්තර කාචයේ මේ අපි මේ බලන්නේ එන්න මේ මොකක් හරි අකුරක් බලන්නේ වස්තුව මෙන්න මේ පැත්තෙන් බලද්දී වස්තුව තියන්නේ F ප්‍රකාශ කේන්ද්‍රය අතර. එතකොට තමයි බලන්නේ. ඒතර අපිට බලද්දී කොහෙලාවත් වස්තුව මේ අනිත් පැත්ත කියන්නේ පැත්ත මාරලා පේනවා. අකුර පැත්ත මාරු වෙලා. අපි උත්තර කාචයෙන් බලන්නේ මොකක් හරි දෙයක් ලොක් කරලානේ. උත්තර කාචයෙන් බලද්දී මතක තියාගන්න මේ වස්තුව තියන්නේ F ප්‍රකාශ කේන්ද්‍රය අතර. ඒ අතර තියෙද්දී අපිට මොකක් හරි දෙයක් අනිත් පැත්තට ගිහලා පේනවා. උත්තර කාචයෙන් පටන් ගත්තීම උත්තර කාචයේ දැන් P අකුර ගත්ත P අකුර අනිත් පැත්තට පේනවද? නෑනේ. එකම එක. හරි පැත්තනේ වෙන්නේ. ඒතකොට එහෙනම් ඉතින් හතරවෙනි උත්තරෙත් වැරදි 32 කියලා පේන්නේ නෑනේ 23. 23 පටන් ගත්ත ගමන් 32 කියලා පේන්නේ නෑනේ. ඒතර හතරවෙනි උත්තරෙත් වැරදි. එහෙනම් ඉතින් එන්න ඕනේ 1 හරි 3 හරි 2 හරි 1 2 3 හරි. ඊට පස්සේ ඒ වගේ වෙනස්කම් බලමුකෝ. ඊට පස්සේ දැන් කොහොම යනවා. ඊට පස්සේ මේක ලොකු වෙනවා. ලොකු වුණා. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ මේ පැත්තේදී මොකද්ද වෙන්නේ? මේ පැත්තේදී වෙන්නේ උඩයට මාරු වෙන එක. දැන් බලන්නකො දෙකේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා? දෙකේ තුනේ වෙලා තියෙනවා. දෙකේ තුනේ වෙලා තියෙන්නේ පැති මාරුලා තියෙන්නේ. පැත්ත මාරු වෙලා. උඩයට මාරුලා නැහැ දැන්. දෙක කියන එක උඩ ගෙහුවට පස්සේ මොකද? මෙන්න මෙහෙම මොකක්ද මෙන්න මෙහෙම යන්නේ නොමනේ. ඔහොමාරි මෙහෙම ආන්නේ නොමනේ ඉන්නේ. ඒ දෙකෙන් ගන්නේ උඩ මේ යට එක උඩ ගියාට පස්සේ මොකක් හරි එක මේ දෙකෙන් කන්නේ ඉන්නේ. ඒ දෙකෙන් එකක්වත් නැහැ නේද? දෙකේ හරි තුනේ හරි. දෙකම තියෙන්නේ දෙකේ යට. දෙකේ යට තියෙන්නේ. දෙකේ මෙන්න ඉර. දෙකෙන් මේ ඉර යට තියෙන්නේ. එලින් මෙතෙන් දෙක තුන අයින් කරා. ඒ උත්තරේ එන්නේ එනි මාංශයෙන් එන්නේ එක. එතනදී වෙන්නේ උඩයට මාරු වෙන එකනේ. පැත්තකින් තිබ්බොත් මේ සයිඩ් මොනවද වෙන්නේ කියලා උඩයට මාරු වෙන ගන්න වෙන්නේ. එතකොට මෙහෙම 23 කියන එක මෙන්න දෙක මේ ඉර උඩට එන්නේ මෙහෙම එන්න ඕන මොකක්ද? නේද? තුන නම් එහෙමයි. එතකොට ඉතින් තුනත් එහෙම නෙමෙයි දෙක යට තියෙන්නේ. තුනේ බලන්නකො මේ කඩේරි වලින් පස්සේ තියෙන දෙක යටට තියෙන්නේ. දෙකේ يعني දෙවෙනි උත්තරේ දෙක යටට තියෙන්නේ. අර දෙකේ ඉර කෑල්ල තුනේ තියෙන්නේ දෙක යට තමයි.
ඒකෙන් මුලින් නේද උත්තරේ එන්නේ. හරි. 38 වෙනි ගාන බලන්න. 38 වෙනි ගාන කියන්නේ මෙහෙම මේ වාතයේ තියෙන මේ වීදුරු වතින් ගිහිල්ලා කුහරයක් මතට යනවා. ඒ කුහරය මේ මියු වර්තනාංකයේ ප්‍රාදේශීය තරලක් තියෙනවා. මේක මේ වීදුරු වල එක මියු g කියලා කියන්නේ. මේක යහන්නේ x y z ගමන් කරන පිළිවෙලට මියු g කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපි මුලින්ම මේ මම පොඩ වර්තනේ මුල්ම එක මතක් කරගන්නම්කෝ. මෙහෙම කිරණයක් එනවා නම් පළවෙනි මාධ්‍යයෙන් ඉඳන් දෙවෙනි මාධ්‍යයට වර්තනය වෙනවා. වර්තනය වෙන පළවෙනි මාධ්‍යයේ මේ කිරණයයි අභිලම්බය අතර කෝණය I, දෙවෙනි මාධ්‍යයේ කිරණයයි අභිලම්බය අතර කෝණය R. එතකොට අපෙන් අහන පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය. ඒ කියන්නේ n පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය. එතකොට අපි ගන්නේ මේ මුල් එකේ අභිලම්බයයි කිරණය අතර කෝණයේ sin අගය බෙදීම, දෙවෙනි එකේ අභිලම්බයයි කිරණය අතර sin කෝණය මේ අගය. ඒකනේ දැන් මුලින්ම අර්ථ දැක්වීම අපි ඉගෙන ගන්න. දැන් මේකේ බලන්නකෝ. ඕකේ y කිරණේ බලන්නකෝ. y කිරණේ ගිහිල්ලා තියෙන්නේ y කිරණේ ගිහිල්ලා තියෙන්නේ p කිරණයට සමාන්තරමයි. p කිරණයට සමාන්තරමයි. එතකොට නෑ p කිරණයට සමාන්තරයි sorry. මෙන්න මේකමයි. මෙන්න මේ කිරණමයි. මෙන්න මේ කිරණමයි මේ ගිහිල්ලා තියෙන්නේ. يعني මෙහෙම ඇවිල්ලා මෙතනින් වර්තනය වෙනවා මේක වාතයේක මෙතනින් වර්තනය වෙනවා මේ එන කිරණේ වර්තනය වෙලා නැහැ මොකද මෙහෙම ගිහිල්ලා වර්තනය වෙලා නැත්තම් මොකක්ද මෙතන මේ y කිරණේ ඒ මාධ්‍යමනේ මාධ්‍ය දෙකක් තිබ්බොත් වර්තනය වෙන්නේ. එතකොට μ කියන මාධ්‍ය μ g මයි y වලදී ඒක වෙනස් වෙලා නැහැ. ඒක හැම ගිහිල්ලා ඊරම එහෙමද තියෙන්නේ. ඔව් ඊට පස්සේ x කියන එක බලන්නකෝ. x කියන එක මම මේක i මෙතන කෝණේ i කියලා ගත්තොත් මෙතන කෝණේ මේ x වල හරියද? x වල කෝණේ r1 කියලා ගත්තොත් බලන්නකෝ x වල එක μ කියන එක μ බෙදීම μ g දෙකට සාපේක්ෂව මේක ගන්න හරියද? එකට සාපේක්ෂව දෙවෙනි එක μ g μ බෙදීම මේක μ නම් මේ මාධ්‍ය μ g නම් μ බෙදීම μ g මුල් එකේ කෝණය sin i බෙදීම sin r1. දැන් r1 තමයි විශාලයි. r1 විශාලයි. r1 විශාලයි කියන්නේ sin අගේ විශාලයි. ඒක අඩුයි. ඒතර මේ ප්‍රකාශනේ මේක වැඩිලා මේ ප්‍රකාශනේ අඩුයි. මේක අඩුයි කියන්නේ එහෙනම් ඉතින් මේක අඩු වෙන්න නම් මේක කියන්නේ මේක වැඩි වෙන්න නම් මේක අඩු වෙන්න නම් μ g වඩා කුඩා වෙන්න ඕන. x ඔහොම වෙන්න ඕනේ. ඊට පස්සේ z වෙන්න ඕන. z කියන්නේ μ බෙදීම μ g sin i ඒ වගේම sin i බෙදීම sin r කුඩයි. sin r කුඩයි sin i වඩා. මේකනේ sin r මේකට වඩා කුඩයි. මේක sin r කුඩයි. එතකොට මේ ප්‍රකාශනය වැඩි. මේ ප්‍රකාශනය වැඩි වෙන්න නම් μ විශාල වෙන්න ඕන. μ g ට වඩා. ඔයාලා මතක තියාගන්න නිකන් අභිලම්බයෙන් නිවතට යනවා නම් මේ පැත්තේ වර්තනාංකය අඩුයි. එයා ඉවතට යන එක අඩු නිසා අභිලම්බයේ දිශෙන් නැවෙනවා මේ පැත්තේ වර්තනාංකය දෙවෙනි මාධ්‍ය වර්තනාංකය වැඩි නිසා. ඒතර උත්තරේ එන්නේ ආන්සර් එකෙන් 1.
මේකයි මේ දෙකයි ඉතුරු එක මේක තුන විදිනවා ආංශයෙන් එක හරි 39 වෙනි ගාන බලන්න අලුතින් විවෘත කරන ලද බිස්කට් පැකට් එකේ බිස්කට් වාදනය ඇතුළට දමන ලද අතර ඒට වාතය ඇතුළීමට හෝ පිටවීමෙන් නොහැකි පරිදි වෙනත් තලින් අසන ලද වාදනය තුළ ආරම්භක සාපේක්ෂ ආර්ද්‍රතාවය 80යි ආරම්භක 80යි දින පරිදිම 30යි දක්වා ආරම්භකයක 80යි ඊට පස්සේ එක 30යි බිස්කට් වල ස්කන්ධය එම් ප්‍රමාණයෙන් වැඩි වී ඇති බව ශ්‍රවණය වාදනය තුළ උෂ්ණත්වය දිගටම නියත පැවතීම ඒක වැදගත් කරනවා ආරම්භයේ වාදනය තුළ තිබූ ජල වාෂ්ප වල ස්කන්ධය ආරම්භයේ වාදනය වල තිබූ ජල වාෂ්ප ස්කන්ධය තමයි අහන්නේ ආරම්භයේ ජල ස්කන්ධයේ m කියලා ගමු කැපිටල් M බිස්කට් වල එක m වලින් වැඩි වෙලා එහෙනම් වෙලා තියෙන්නේ මොකද්ද වෙන මොකොත් නෙමෙයි බිස්කට් වල වතුර උරාගෙන ඊට පස්සේ දෙවෙනියට තියෙන ආර්ද්‍රතාව අඩු වෙලා සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ ඉතින් සාපේක්ෂ ආර්ද්‍රතාව දැක්කේ මොකද්ද සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ දැනට යම් පරිමාවක තිබෙන ජලාංශ වල ස්කන්ධය බෙදීම එම පරිමාවම සන්තුෂ්ත කිරීමට අවශ්‍ය ජල ස්කන්ධය ප්‍රශ්නයක් විදිහට යන්නේ වැඩි කිරීම 100%. මුල් අවස්ථාවේ දාමු. මුල් අවස්ථාවේ තියෙන්නේ 80. ප්‍රතිශතයක් එහෙම ලියන්නේ මේ ගුණක මේ සුළු කරන්න ගත්තී ලියන්නේ 80න් 80 බෙදීම 100යි. ඊට පස්සේ දැනට යම් ආරම්භක ජල ස්කන්ධය එන්නේ M සන්තුෂ්ත කිරීමට අවශ්‍ය ස්කන්ධය මතක තියාගන්න මම කියවනේ උෂ්ණත්වය වෙනස් වෙද්දී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් සන්තුෂ්ත කිරීමට අවශ්‍ය ජල ස්කන්ධය ඒකමයි ජල ස්කන්ධය නියතයි මෙතන කියනවා උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා. එනිසා ජල ස්කන්ධය ඒකම තමයි. එහෙනම් මේ මම ලියන්නම් m dash කියලා සන්තුෂ්ත කිරීමට අවශ්‍ය ජල ස්කන්ධය. ඒක පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක 130යි. දැන් තියෙන්නේ කොච්චරද? ආරම්භයේ m තිබ්බා. මේ m ප්‍රමාණය බිස්කට් වල උරාගන්න. ඒතර ජල ස්කන්ධයෙන් m ප්‍රමාණයක් තමයි බිස්කට් වල උරාගන්න. බිස්කට් වල m ස්කන්ධය වැඩි වෙනවා කියලා කියන්නේ. ඒතර m ස්කන්ධය පිටින් එන්න බෑනේ වහලානේ තියෙන්නේ. දියේලා තියෙන බිස්කට් එක m ස්කන්ධය සිම්පල් m ස්කන්ධය උරා ගන්න. ඒක දැන් m ස්කන්ධයක් ඒ කියන්නේ මේ වාෂ්ප ස්කන්ධය m ස්කන්ධය කඩන සිම්පල් m ස්කන්ධය. m dash තමයි උෂ්ණත්වය ඇසින්නේ. දැන් එක බෙදීම දෙකෙන් බෙදුවා පස්සේ උත්තරය එනවා. උත්තරය වෙන්නේ 39ද 3. උත්තරය එන්නේ ආන්නේ මොකද ආරම්භක ස්කන්ධයේ m සමාන 8යි m බෙදීම 5යි. උත්තරේ 3. හරි බලා ගන්න 40 වෙනි ගාන. 40 වෙනි ගාන කියන්නේ මේ සමාන දිග සමාන හරස් කඩ වලින් අතුරෙන් සන්නායක දඬු තුනක් තියෙනවා. මෙහෙම සන්නායක කියන්නේ k1 k2 k3 ආයි k1 දඬු මෙහෙම තියෙනවා. මේ පැත්තේ උෂ්ණත්වය 100 සෙල්සියස් මේ θ මෙතන මැද එක θ මෙතන 0 සෙල්සියස්. තාප සන්නායක k1 10යි k2 30යි k3 50යි.
නොසලන අවස්ථාවේ කටාරයේ උෂ්ණත්වය අහන්නේ තීටා උෂ්ණත්වය වනේ අහන්නේ නොසලන අවස්ථාවේ මුලින්ම මේ තාපසන්නායකාරතාවෙන් මේ තාපසීක්ෂිතාවේ සූත්‍රය මොකක්ද මේ දණ්ඩකින් මේ දණ්ඩක් ගත්තාම කේ ඒකේ මේ දණ්ඩ ඒකේ වර්ගඵලය A L දිග මේ උෂ්ණත්වය θ1 θ2 නම් මේකේ තාපය ගන්න ශීඝ්‍රතාවය ඉන්නේ Q සමානයි K වාරයක් වර්ගඵලය A ඩෙල්ටා θ θ1 වෙන θ2 බෙදීම L දිග මේ θ1 θ2 උෂ්ණත්වය සලකන දිග. ඔක තමයි තාපය ගන්න ශීඝ්‍රතාවය වෙන්නේ. එතකොට දැන් මේකේ බලන්නකෝ මේකේ කියලා දෙනවා මේ ඒකමයි දැන් මේක මෙන්න මේ තුන බලන්නකෝ මේ තුනේ ඒකමයි උෂ්ණත්වය අන්තරය වෙනමයි එකමයි මේ සර්ව සම කියන කියන්නේ සර්ව සම ස්කන්ධය ඔක්කොම තියෙන L එකමයි ඒකමයි උෂ්ණත්ව වෙනස එකමයි 100 දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් Q රඳාපවතින්නේ K මත විතර නේද? Q රඳාපවතින්නේ K මත විතරයි. දැන් මේක කියලා තියෙන්නේ මේ නොසලෙන අවස්ථාවනේ. නොසලෙන අවස්ථාව කියන්නේ මේකෙන් යන තාපය ඔක්කොම මේකෙන් යන්නත් ඕන. ඒක තමයි කියන්නේ එතකොට. නොසලෙන අවස්ථාවේ තාපය එකකින් යන්නත් ඕන. මේක දැන් මේක වෙන වෙනම දඩුවට දැම්මොත් Q1 සමානයි K1 Q1 සමානුපාතිකයි K1 Q2 සමානුපාතිකයි K2 Q3 සමානුපාතිකයි K3. එහෙම වෙන්නේ මොකද? මේ ඔක්කොම දඩුවල A නියතයි L නියතයි උෂ්ණත්ව අන්තරය නියතයි. ඒක Q සමානුපාතික වෙන්නේ K වලට. එතකොට ඉතින් මෙහෙනම් මෙතනින් යන සම්පූර්ණතාවය මොකද්ද? මෙතනින් Q1 යනවා මේකෙන් Q1 යනවා නම් මේකෙන් Q2 යනවා නම් මේකෙන් Q3 යනවා නම් යන සම්පූර්ණතාවය මොකද්ද? Q සමානයි Q1 ධන Q2 ධන Q3. එතකොට Q සමානුපාතික වෙන්නේ මොනවටද? K1 ට ධන K2 ධන K3 ට සමානුපාතික වෙන්නේ. මේ සම්පූර්ණ මෙතන ඉඳන් මෙතන යන සම්පූර්ණ තාපය යන්නේ මේ ඔක්කොම තාපය යනවානේ මෙතන මේකෙන් Q1 යනකොට මේකෙන් Q2 යනවා මේකෙන් Q3 යනවා ඒක එකතුව තමයි මේකෙන් යන්නේ මෙතනට ඒ ගිහිල්ලා මෙතනින් යන්නේ AQ මනේ AQ තමයි එතනින් යන්නේ AQ සමානුපාතිකයි මොකටද AQ සමානුපාතිකයි K1 ට ඊට පස්සේ වෙන්නේ කොටින ඊට පස්සේ බලන්න මේ දැන් මෙන්න මේ දඬු තුනෙන් ගන්න තාපය සමාන වෙනවා මේ දණ්ඩෙන් ගන්න තාපය ඒ එක දණ්ඩෙන් ගන්න තාපය තාපසීක්ෂිතාවේ සූත්‍රයේ මේක ඉන්නේ දැන් මේ දණ්ඩ තුනටම පුවාම ඉතර ඉන්නේ මේක K1 ධන K2 ඒ කියන්නේ මේක නිකන් මේ වගේ මෙන්න මේ තුනම තුලණය වෙනවා මේ K1 ධන K2 ධන K3 කියලා සන්නායකතා දණ්ඩක් තියෙනවා ඒකෙ දිග L ඒක තියෙන්නේ CI බිඳුව අතර CI θ අතර අන්න ඒ වගේ දැන් තුලණය වෙන්නේ. එතකොට ඒක Q ගත්තාම ඉන්නේ මේ සූත්‍රයෙන් Q අපි බලමු මේක යන තාපය ඉන්නේ මේ සූත්‍රෙන්නේ. ඒකෙන්නේ එතකොට මෙන්න මේ දණ්ඩ දැම්මා වගේ තමයි. K1 ධන K2 ධන K3 වාරය CR න θ උෂ්ණත්ව දෙකේ අන්තරය තියෙනවා. බෙදීම L. ඒක සමානයි දණ්ඩෙන් ගන්න තාපයේ K1 A ඊට වෙන බිඳුව බෙදීම L ඔන්නව තමයි ඉන්නේ. ඔකට උත්තර මේ K1 K2 K3 කියන්නේ මේ L කැපිලා යනවා A කැපිලා යනවා 50 80 90යි 90 100 ට බෙදීම K1 කියන්නේ 10යි ඊට වෙන බිඳුව උත්තරේ ට ඉන්නේ 90 සෙල්සියස් 90 සෙල්සියස් කියන්නේ
උත්තරේනේ පළවෙනි එක. ආන්සර් කියන්නේ පළවෙනි එක. තේරෙනවද? ඒ කියන්නේ ඒකේ තියෙන්නේ මේ දණු තුනෙන් ගලන තාපය මේකෙන් ගලනවා. සම්පූර්ණ. ඒ දෙක තමයි සමාන කරේ. මේ දණු තුන මේක තුලණය වෙනවා මේක දණු එක. ඒ කියන්නේ මේ දණු තුනේම ඔක්කොගෙම තියෙන්නේ 100යි ඊට අතරනේ. ඒතර ඒක මෙතන මේ එක ගලන තාපය ගත්තොත් ඒ දණ්ඩේ තියෙන්නේ 100 මේ ඔක්කොම දණු වල තියෙන්නේ 100 රෙන ටීටා. ඒක නියතයක්. ඒ නියතයක්. L නියතයක්. ඒක එක දණ්ඩෙන් ගලන තාපයේ සමානුපාතික වෙන්නේ තාපසන්නායතාවට විතරයි. තාපසන්නායතාවට විතරයි. දණු තුනෙන්ම ගලන තාපය එනවා නම් Q මෙතනින් දණු තුනෙන්ම Q ගලනවා නම් Q මේ මෙතනින් ගලන එන තාපය දණු තුනෙන් බෙදිලා යන්නේ. ඒක Q1 ධන Q2 ධන Q3 නේ. ඒ කියන්නේ K1 ධන K2 ධන K3. ඒක නිකන් මෙහෙම තියෙන එකක් වගේ. K1 ධන K2 ධන K3 තියෙන මේ ඒ කියන්නේ තාපසන්නායක 90ක් වෙන දණ්ඩක් තියෙනවා 100 ටීට අතර L දිග. ඉතින් ඒ දණ්ඩෙන් ගලන තාපය මේකෙන් ගන්නවා. ඒ කියන්නේ මේ දෙකේ සමාන වෙනවා. ඒ දෙකේ තාප සමාන කරනවා. ටීට එන 96. ඉතින් අංගමල්ලේ ඔය විදිහ තමයි part 6 වීඩියෝ ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට දෙයක් ලැබුණා නම් අනිවාර්යෙන් මේක යාළුවෝ අතර ෂෙයා කරන්න. යාළුවා කරන දවව ඔක්කොගේ මට කරන දවව. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු 41 වෙනි ප්‍රශ්න 41 වෙනි ප්‍රශ්න විවරණය. ඉතින් ඔයාලට ජය.